ওই chart එක දිහා පොඩ්ඩක් බලන්න හැම කෙනාම. දැන් ඔබට එක පැත්තක පේනවාද පිංගුතුනි දැන් මේ පැත්තට වෙන්න බලන්න. දැන් මේ පැත්තට ගිහම මොන පැත්තද? ඕන්න ඔය අර ඇඟිල්ලක් පෙන්නන්නේ. වම දකුණ කියලා ගැහුවා නම් හරි. ඔය පැත්ත වම. හරි. එතකොට මේ පැත්ත දැන් දකුණු පැත්තෙන් ඔබ බැලුවොත් එහෙනම් ඔබ බලා ගන්න පිංගුතුනි ඔය තියෙන උදා වෙන වැය වෙන ස්වභාවය. දැන් ඕකේ එක එක විදියට ඔබට ඕනනම් ගන්න පුළුවන්. දැන් ඕනනම් අවිද්‍යාව කියලා අරගෙන වෙලා කතංච බික්කවේ අවිද්‍යාව. එහෙමත් ගන්න පුළුවන්. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති බික්කවේ අවිද්‍යාව. කතංච බික්කවේ සංඛාරා. පුඤ්ඤාවි සංඛාරෝ අපුඤ්ඤාවි සංඛාරෝ ආනෙන්ජාවි සංඛාරෝ. කාය සංඛාරෝ වචී සංඛාරෝ මනෝ සංඛාරෝ. ගැඹුරුයිනේ. ඈ? ෂෝක්නේ. බුදුදහමේ අවිද්‍යාව කොතන තියෙන්නේ? ෂෝක් බණ ටිකනේ. නේ? නියම බණනේ. නියම බණ කියපු ගමන් කොතනද අවිද්‍යාව තියෙන්නේ? නියම ඔය තියෙන අවිද්‍යාව. බුදුදහමටත් අවිද්‍යාව දාගෙන කතා කරන්න පුළුවන්. නියම බණ, ෂෝක් බණ. එහෙනම් දැන් ඔබට පේනවා වේදනේ මේක මේ හාර ගන්නත් ඕනනම් ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට හොඳ ආකාරයෙන් පේනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. හේතු ටික නිසා සකස් වුණා. හේතු ටික ගැළපීලා බැඳුනහම සකස් වෙනවා. උදා වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට හේතුභංගා නිරුද්ධති. හේතුභංග වෙනකොට මොකද වෙන්නේ? මේක වැය වෙලා යනවා. ඕක තමයි ස්වභාවය. ඔන්න ඔය ස්වභාවය ඔබ තේරුම් ගත්තා නම් මම ඒක කිව්වර එකින් එක තේරුම් ගන්න ඕනේ නැහැ කියලා. නැත්නම් සලායතන මොනවද? දැන් ගන්නවා. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන. දැන් හරි ආසයි නේද මම කියන්නේ. මම කියන්නේ ඔච්චර මේක යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි යන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් යන්න. නමුත් අවබෝධයට බින්දුනේ ඔච්චර අවශ්‍යතාවයක් නැහැ. ඔතන අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. මේක දෙයියෝ මවුප එකක්වත් බ්‍රහ්මයා මවුප එකක්වත් ඉබේ පහළ වෙච්ච එකක්වත් ඔය එකක්වත් නෙමෙයි. හේතුන් ටික සකස් වෙනකොට ඵලය උදා වෙනවා. හේතු භංග වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. හේවත් වැය වෙලා යනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයක ස්වභාවය ඕකමයි. බාහිර ලෝකේ හෝ වේවා අභ්‍යන්තර ලෝකේ හෝ වේවා ඔය කොයි දෙයකේ ස්වභාවය ඕකමයි. බාහිර ලෝකය කියලා ගත්තට පස්සේ බාහිර ලෝකෙන් අපිට ප්‍රශ්නයක් නැති නිසා අපි ඒක අතහැරලා දානවා. අපිට ඕන වෙලා තියෙන අභ්‍යන්තර ලෝකෙ ගැන කතා කරන්න. අභ්‍යන්තර ලෝකෙ කියලා කිව්වේ මොකද්ද? දැන් බාහිර ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේ බාහිර ලෝකේ. අභ්‍යන්තර ලෝකෙට ඕක එනකොට මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕක තමයි අභ්‍යන්තර ලෝකේ. එහෙනම් දැන් අභ්‍යන්තර ලෝකේ ස්වභාවය මොකද්ද? උදා වෙන, වැය වෙන ස්වභාවය. ඕකෙන් පෙන්නන ඕන උදා වෙන, වැය වෙන ස්වභාවයෙන් යුක්තයි ඔය කියන ටික. එහෙනම් ඔය පෙන්නලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උදා වෙනවා, වැය වෙනවා. ඔන්න එකක් පෙන්නවා. උදා වෙනවා නම් වැය වෙනවා නම් ඊට යටින් තියෙනවා පින්විතනි ඒ ටිකේ තියෙන ස්වභාවය. මොකද්ද? පෙළෙන සුළුයි, දුකයි, අසාරයි. පෙළෙන සුළුයි, දුකයි, අසාරයි. ඔන්න ඔය ස්වභාවය තියෙනවා. ඔය තියෙන්නේ ඔය උඩ තියෙන කොළ පාට ටිකේ තියෙන ලක්ෂණය. ඔය ලක්ෂණය ඔබට දැන් පැහැදිලිද? මහා ලොකු දෙයක් කතා කරන්න දෙයක් නැහැ. උදා වෙන වැය වෙන ස්වභාවය නිසා ඔය කියන අර කොළ පාට ටිකේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඔය ලක්ෂණ තුනෙන් යුක්ත බව ඔබට පැහැදිලිද? උදා වෙන වැය වෙන ස්වභාවය නිසා ඒකාන්තයෙන්ම පෙළෙන සුළුමයි. යමක් පෙළෙන සුළුයි නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි. දුකයි කියලා කිව්වේ තාම විඳින දුක පටන් ගත්තේ නැහැ. දුක්ඛ ලක්ෂණය තියෙනවා ඒකේ. විඳින දුක පටන් ගන්න විඳින්න හැදෙන්න එපා. මං හැදෙන්න එපා. මං හැදෙන්නේ නැතුව තාම විඳින්නෙක් නැහැ මේකේ. දුක්ඛ ලක්ෂණය තියෙනවා. එහෙනම් දුක්ඛ ලක්ෂණය තියෙනවා. එහෙනම් ඒකාන්තයෙන්ම මේවා අසාරයි. දුක්ඛ ලක්ෂණය තියෙන එකක් සාර වෙන්න පුළුවන්ද කවදාවත්? තියෙන එකම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය නම් දැන් මේක සාරයිද? ඔබ ගාව තියෙනවා බෝම්බයක්. ඕකෙන් ගන්න පුළුවන් එකම ක්‍රමය ඕක කඩාගෙන මිය මැරෙන එක නම් ওই බෝම්බේ සාරයිද? අත් බෝම්බෙන් තියෙන එකම දේ මොකද්ද? බල්ලන්ට ගන්න එකද? අත් බෝම්බෙන් ගන්න පුළුවන් එකම දේ මොකද්ද? ඕක කඩන එක. ඕක කඩපු ගමන් මොකද වෙන්නේ? පුපුරනවා. එහෙනම් ඕක සාර දෙයක් ළඟ තියාගෙන ඉන්න. නෑ. එහෙනම් දැන් ඔබට පේනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි දුකයි අසාරයි. කොහොමද එනේවද? කොහොමද එනේවද අසාර? ඇසයි රූපයයි හරහා එනේව කොහොමද?
ඇසයි රූපයයි හරහා එනේවා කොහොමද? පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? එහෙනම් මට කියන කනයි ශබ්දයයි හරහා එනේවා. නාසයයි ගන්ධයයි හරහා එනේවා. දිවයි රසයයි හරහා එනේවා. කයයි පහසයි හරහා එනේවා. මනයි ධම්මයි හරහා එනේවා. දැන් ඒව ගැන මොකද හිතෙන්නේ? පෙළෙන සුළුයි දුකයි අසාරයි පිළිගන්නවද? හරි. ඔන්න ඔය ටික ගත්තා. දැන් ඔය ලක්ෂණෙන් ඔහොම තියෙනවා. නමුත් මොට්ටකමට හිතාගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන හරීම ආස්වාදයි සැපයි සාරයි කියලා. ස්වභාවයේ මොකක් වුණත් ඊට පස්සේ තණ්හා වෙනවද නැද්ද? තණ්හා වෙනවා. ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්තොත් තණ්හා වෙනවා. දැන් මේ හිතාගත්තේ ඇත්ත වසන් වෙලා. ඔය ඇත්ත වසන් වෙලා තියෙනවා බුද්ධාන්තරයක්. ඒ බුද්ධාන්තරේ පහුවෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැවත ලෝකෙ පහළ වුණාම ඔය ඇත්ත ආයෙ එළියට ගන්නවා. මොනවද? අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන සකාසිතා කියලා. අන්න අකුරු 8යි පද 3යි එළියට ආව ආයෙසරයක්. අනිච්චයි දුකයි අනත්තයි කියලා. අනිච්ච දුක්ඛ අනත්ත ලෝකෙට ආපු ගමන් දැන් වැටහෙනවා. එහෙනම් මේකේ යථා ස්වභාවය මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත මිසක් නිච්ච සුඛ අත්ත නෙමෙයි. නිත්‍ය සුඛාත්ම නෙමෙයි කියන තමන්ට වැටහුණා නම් දැන් තණ්හා වෙන්නේ නැහැ. හැබැයි වැටහුන්නේ නැත්නම් මොකද වෙන්නේ? තණ්හා වෙනවා. මොකද හිතන් ඉන්නේ මොකයි කියලාද? නිත්‍යයි සුඛයි අත්තයි කියලා. ඔතනට තණ්හා වෙච්ච ගමන් පිංගුතුනි දැන් ප්‍රශ්නේ මොකද්ද? ඔන්න ඔය තණ්හාවෙන් මොකක් වෙන්න පටන් ගන්නවද? පෙළෙනවා. පෙළීමත් දුකක් හට ගන්නවා. මොකද වෙන්නේ? දුක්ඛ දැනෙනවා දැන්. විපරිණාම දුක්ඛ දැනෙනවා. සංඛාර දුක්ඛ දැනෙනවා. තොරතෝංචියක් නැති මහා දුක් කන්දරාවක් Tamanට දැනෙන්න පටන් ගන්නවා දැන්. ඔන්න ඔබට පේන ආදීනවේ. ඔන්න ඕක තමයි ආදීනවේ වශයෙන් ගන්න තියෙන්නේ. මේ ආදීනවේ සුළුපටු එකක් එහෙම නෙමෙයි. මම ඔබට යම් තැනක කියලා තියෙනවා පිළිදෙන මේ උදා වීමේදී අර කෙරවල මුදුනේ විතරයි ආස්වාදයේ තියෙන්නේ. ඔන්න ඔය මුදුන් තැන. අර මෙතන යට ඉඳලා මුදුනට එනකම්ම ටික ඒත් පෙළෙන සුළුම තමයි තාමත්. අර මුදුනට ආවට පස්සේ තමයි ආස්වාදය කියන එක යට වැඩ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ආයෙ එතනින් පස්සේ ඉඳලා ආයෙත් මක් වෙනවද? ආයෙත් පෙළෙනවා එයා. හදා ගන්නකම් පෙළෙනවා. වැය වෙන නිසා පෙළෙනවා. අර මාත්‍රේ විතරයි ආස්වාද. එහෙනම් ඔබ නිකමට හිතලා බලන්න ඔය හිතේ අර මාත්‍රේ විතරයි නම් ආස්වාද දෙන්නේ. ඒ ආස්වාදයේ නිසා සසරේ සැරිසරන්න හිතෙනවා නම් මේ හිත කොච්චරකට පෙළෙනවද කියලා හිතන බලන්න. අනන්ත අප්‍රමාණව පෙළෙන නිසා නේද පින්වතුනි මෙයාට මෙතන මේ ආස්වාදයේ මහ මෙරක් වගේ දැනෙන්න පටන් ගන්න. ඔබ මට කියන්න සෙල්සියස් අංශක 80ට රත් කරපු කාමරයක ඉඳලා එළියට ආවමද ඔබට ආස්වාද එන්නේ? සෙල්සියස් අංශක 30ක කාමරයක ඉඳලා එළියට ආවමද ඔබට වැඩිපුර ආස්වාද දෙන්නේ? එහෙනම් අරකේ වැඩිපුර ආස්වාද තියෙනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ ඒ තරමට පෙලි නේද ඉඳලා තියෙන්නේ? එහෙනම් ඔබ නිකමට හිතලා බලන්න ඔබට සසරේ සැරිසරන්න හිතෙනවා කියලා කියන්නේ. ඔය මාත්‍රී ආස්වාදයේ නිසා. ඒ තථාගතයන් වහන්සේව නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. මහණෙනි ආස්වාදය කියලා යමක් තියෙනවා. තියෙන නිසා තමයි ලෝක සත්‍යය සසරේ සැරිසරන්නේ. එහෙනම් ආස්වාදයේ හින්දා නේද ලෝක සත්‍යය සසරේ සැරිසරන්නේ. ආදීනවේ තියෙනවා. ආදීනවේ නැත්තම් සත්‍යයට සසරේ නිදහස් වෙන්න බෑ. එහෙනම් ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා. බලන්න එන ඔය ආස්වාදයේ කියන එක ඔතෙන්දී ඇති වෙනකොට ඔය මාත්‍රී ආස්වාදයට ඔච්චර නැඹුරු වෙන්න මොන තරම්නම් පෙළෙනවද කියලා. ඇයි පිංගුතුනි දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ මේවා ගැන ඔබ ටිකක් මෙනෙහි කරන්න පිංගුතුනි. එතකොට ඔබට මහ බයක් දැනේ. දුක්ඛම් බයත්තේන. ඔබට මහ බයක් දැනේ මේ දුක සම්බන්ධව. මෙනෙහි කරලා බලන්න මොහොතක්. දැන් එහෙනම් ඔය අතරතුර මොකද වෙන්නේ පිටුතුනි මේ පෙලීමෙන් නිදහස් වෙන්න දැන් මොනව කරනවද? අபிසංකාර කරනවා. පෙලීමෙන් නිදහස් වෙන්න අபிසංකාර කරද්දී ආස්වාදයයි පුනර්භවයයි හට ගන්නවා. පුනර්භවය හට ගන්න වෙලාවට පෙර කරපු කර්ම ශක්තිය නැවත ඇදිලා එනවා. නිකන් උදා වෙන වැය වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන
තෙලෙන සුළුයි දුකයි අසාරයි. ඔය තියෙන්නේ ඒකේ ස්වභාවය. මේ ස්වභාවය දන්නේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ආස්වාදයි කියලා හිතාගත්තාම සැපයි සාරයි කියලා හිතාගත්ත ගමන් මොකද වෙන්නේ පින්වතුනි? දැන් එයාට ඕන එක එයා ගොඩ නගන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි මෙච්චර වෙලා ඉන්ද්‍රියෝ වශයෙන් දිවිච්ච ඇස කන නාසය දිව ශරීරය දැන් මක් කරනවද? ආයතන වෙනවා. අවිද්‍යාවෙන් පටන් ගන්නකොට අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. ඔහොම එනකොට පින්විතනේ අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියලා කිව්වේ ආස්වාදයි සැපයි සාරයි කියන දෘෂ්ටිය, චිත්තය, සංඥාව හොඳට පඳු ගැහිලා තියෙන වෙලාවේ. ඔන්නෝකෙන් පටන් ගන්නකොට මොකද වෙන්නේ? සංකාර කළ විඥානේ හදාගත්තාම ආස්වාද සැපසාර නාම රූපෝකේ බැහැ ගන්නවාමයි. දැන් බැහැගත්තට පස්සේ බලාපොරොත්තු හැදෙන්නේ මොනවටද? විපාකෙ ගෙන්නන්නද? දැන් බලාපොරොත්තුව තියෙන්නේ විපාකෙටද? නැත්නම් Tamanට හැදිච්ච එකටද? හැදිච්ච එකට. මොකද ආස්වාද සැපසාරයක දැන් හැදිලා තියෙන්නේ. ආස්වාද මොකද නාම රූප බැහැලා. නාම රූප බැහැලා ආස්වාද සැපසාරයක හැදුනට පස්සේ දැන් එතනින් එහාට යාට මොනව ඕනේද? ආයතන ඕනේ. දැන් යාට ඉන්ද්‍රියෝ හරියන්නේ නැහැ. දැන් එතනින් එහාට ආයතනයි ඕනේ. ආයතනකින් කරන්නේ මොකක්ද? ඔය කැමති එකක් කරගන්න එකද? ඈ? ඔබට පැන්සල් හදන ආයතනයක් දාන්න ඕනේ. ඔය ඕනේ මැෂින් එකක් ගෙනත් දාහලා. එහෙම කියනවද? නෑ නෑ. ඔබට ඕන එක හදන ඒවා තමයි ඔබ දැන් ගෙන්න ගන්න. එහෙනම් ඔබට යමක් ඕනේ වුණාම ඔබ ඒකට අදාළ ආයතනෙ තමයි දාගන්නේ. එහෙනම් පින්විතනි අරක හැදිච්ච ගමන් දැන් විපාකෙට එන්න ඒ විපාකේ එනවට කැමති නෑ. දැන් එයාට ඕනේ මොකද්ද? දැන් ඕනේ අර කැමති එක හදාගන්න. නමුත් කැමති එක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියනවද? නෑ. කොහොම කළත් එන්නේ විපාකෙම තමයි. දැන් ඉතින් කොහොම කළත් එන්නේ විපාකේ නම් දැන් මේ කෙනාට සැප දුක් උපේක්ෂා කියන වේදනා හට ගන්න විදිහක් නැද්ද? කොහොම කළත් එන්නේ විපාකේ නම් බලාපොරොත්තුවක් යන් හිටියොත් වෙන එකක් ගැන. දැන් එක්ක සැප වෙනවා, එක්ක දුක් වෙනවා, එක්ක උපේක්ෂා වෙනවද නැද්ද? නාම රූප බහින වෙලාවේදී ආස්වාදයේ කියන එක තමයි බැහැගත්තේ. ඒකනේ ඔබට මතකද පින්වතුනි කුකුල් මස් කමුද කිව්වම හොඳම ආස්වාදයක නේද බැහැගත්තේ. නමුත් විපාකෙට එන්නේ වෙන එකක්. කොහොම කළත් සලායතන හරහා ආයතන තිබුණත් ඉන්ද්‍රියෝ තිබ්බත් එන්නේ මොනවමද? විපාකෙම තමයි බහින්නේ. මොකද මම මේක මගේ ආයතන මගේ මොනවද ඇස කන නාසය දිව ඔය ටික ඔහොම ගත්තට මගේ කියලා ගත්තට ඔය ඔක්කොම කළාට මම තණ්හා වුණාට ඔය මොනවා කළත් පින්වතුනි ලෝක ස්වභාවය වෙනස් වෙනවද? ලෝක ස්වභාවයෙන් ඇහැට එන්න ඕනේ මොනවමද? විපාකයක්ම තමයි. වෙන එකක් එන්න පුළුවන්ද ඇහැට? කොහොම කළත් විපාකයක්ම තමයි ඇහැට එන්න පුළුවන්. පැත්තක තියෙන රූපය අරගෙන ඇහැ ඉස්සරහා ඇල්ලුවා. දැන් ආයෙත් එන්නේ මොකද්ද? විපාකයක්ම තමයි ඔය එන්නේ. එහෙනම් පින්වතුනි ඔය ඉන්ද්‍රියෝ ටික මොට්ටකමට ආයතන කරගත්තත් අන්තිමට එන්නේ මොනවමද? විපාකම තමයි. අන්තිමට එන්නේ විපාකම නම්. ඔය ඉන්ද්‍රියෝ ඔතන විඥාන පත්‍ය නාම රූප කියන කොටස හැදුනා. මේ ටිකක් ඉතින් ගැඹුරුයි. මම මේවා කතා කරන්න හිතියේ නෑ. මොකද මේවා අවශ්‍ය නැති නිසා. දැන් පොඩ්ඩක් කතා කරමු. විඥාන පත්‍ය නාම රූප කියන තැන හැදෙනකොට ඔය නාම රූප පැත්තට බැහැගන්නේ මොනවද? ආස්වාදයි සපයි සාරයි කියලා හිතාගත්ත ටික නේද ඕකේ බහින්නේ. Taman කැමති මේක නේද ඕකේ බැහැලා ඉන්නේ දැන්. එහෙනම් Taman කැමති මේක ඕකේ බැහැලා ආවට පස්සේ නමුත් ඇහැට ගේන්නේ මොනවද? විපාක. Taman කැමති එකේ බැහැලා ආවට පස්සේ දැන් Tamanට ඕන එක බලන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඒකට තමයි දැන් මේ ඉන්ද්‍රියෝ ආයතන කරගත්තේ. ඉන්ද්‍රියෝ ආයතන කරගත්තාට කොහොම කළත් ඔය ඇහැට ඉස්සරහට එන්නේ මොකම්මද? විපාකයක්ම තමයි එන්නේ. ඔළුවෙන් හිටගෙන අපි දඟලුවත් පින්වතුනි ඔය ඇහැට ගේන්නේ මොනවමද? විපාක විතරයි. වෙන ඒවා ගේන්න බෑ ඇහැට. එන ඇහැට විපාකෙම තමයි ගේන්නේ. ඇහැට විපාකෙ ගෙනහල්ලා ඔන්න පේන රූප වේදනා සංඥා සංකාර විඥාන හට ගන්නවා. නමුත් කලින් තිබින්න එකට වඩා දැන් හටගත් එක වෙනස්. දැන් ඇලීම් ගැටීම් මුලා වීම ඔය තුන පටන් ගන්නවා. රාග ද්වේෂ මෝහ කියන ඒවා හටගෙන ඉන්නේ ඔන්න ඔය ක්‍රමයට. මේ ගැන වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. ගොඩාක් අරන් ගිහිල්ලා ඉවරලා මේ සරල දේ නැති කරගන්න ඕනේ නැහැ. නමුත් දැන් ඔබට හොඳටම පැහැදිලි. මේ කියන මොන පැත්තෙන් ආවත්
රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකාන්තයෙන්ම පෙළෙන සුළුයි දුකයි අසාරයි හේතුව මොකද්ද මේ උදා වෙන වැය වෙන ස්වභාවය නිසා. නමුත් මේක ආස්වාදයි සපයි සාරයි කියලා ගත්තොත් තණ්හා වෙනවා. තණ්හා වෙච්ච ගමන් පෙළෙනවා. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ හටගෙන. දැන් මොකද වෙන්නේ? මේකෙන් ගොඩ යන්න ඕනේ කොහොම හරි මේ පෙළීමෙන් නිදහස් වෙන්න. අபிසංකාර කළා. අபிසංකාරයේ ප්‍රතිඵලයක් විදිහට ආස්වාදයක් පුනර්භවයක් හටගත්තා. දැන් පුනර්භවය හටගත්තට පස්සේ ඒක කාලෙ හිම ඉන්න පුළුවන්ද? බෑ. හටගත්ත වෙලාව ඉඳලා ආපහු මොකද වෙන්නේ? ආයි ජරා මරණයටපත් වෙන එකම තමයි සිද්ධ වෙන්නේ. ආයිත් වැය වෙනවා. දැන් ආයිත් වැය වුණාට පස්සේ ආයිත් ඔය සෙල්ලමම තමයි කරන්න සිද්ධ වෙන්නේ. කවදා හරි දවසක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථා ස්වභාවය අවබෝධ කරගන්නා තාක්කල් ඔය ගිනි ටික කකා ඉන්න වෙනවා. යථා ස්වභාවය දැක්කනම් සෝතාපන්න වුණා. හැබැයි තාම හිත පිළි අරගෙන නැහැ 100%. දුස්තිය පිරිසුදුයි. දැකගත්ත හොඳ ආකාරව මේක පෙළෙන සුළු දුකයි අසාරයි. දැන් දිගින් දිගටම වඩනවා. දිගින් දිගටම වඩන්න තමන්ට වැටහිලා එනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මොකක් හරහා ආවත් ඒකාන්තයෙන්ම පෙළෙන සුළුයි දුකයි අසාරයි. මේකට ඇලුනොත් ඒකාන්තයෙන්ම සසරේ මහා ගිනි අනාතේක් වෙන්න වෙනවා කියලා. සසර ගමනේ මහා අනාතය බිහි වෙනවා පිංගුතුනි ඔය පෙළීමත් එක්ක. සසර ගමනේ යන්න පටන් ගන්නවා අර දුක් විඳින්දා. ඔන්න ඔය ස්වභාවයටපත් වෙනවා. එහෙනම් තණ්හාව තරම් භයානක දෙයක් මේ ලෝකේ තව තියෙනවද? නැහැ. එහෙනම් පින්වතුනි තණ්හාව තරම් භයානක දෙයක් ලෝකේ නැත්නම් අතහැරීම නාතද නැද්ද? නොයල්ම නාතද නැද්ද? මිදීම නාතද නැද්ද? නිවනම නාතද නැද්ද? ඔන්න එහෙනම් ඔය කර්මස්ථානෙත් ඕක ඇතුළෙම තියෙනවා. දැන් ගන්න බුලත් කොලෙන් නිවන් දකින්න යනවා. බුලත් කොලෙන් ඔබට මොනවද දෙන්නේ? ඔය තියෙන්නේ බාහිර ලෝකේ. බුලත් කොලේ බාහිර ලෝකෙනේ තියෙන්නේ. ගන්න. බුලත් කොලෙන් ඔබට මොනවද දෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තව මොනවාද? ගිය සතිය අපි කිව්වේ තව එකක් ගැන. චකුස්. ගිය සතිය අපි කතා කළා ඔය බුලත් කොලෙන් චකුසුත් දෙනවා. චකුස්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? රූපේ ගන්න ඇහැ තියෙනවා අපිට. ඒක නිසා රූපේ අපිට ඇතුළට ගත්ත හැකි. ශබ්දය ඇතුළට ගත්ත හැකි කන තියෙන නිසා. ගන්ධේ රසය පහස ගත්ත හැකි. ඒ ටික තියෙන නිසා. චකුස් ගන්න විදිහක් නැහැ. ඇයි? චුකුස් ළඟ නැති නිසා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් පිහිටපු ඉන්ද්‍රියක් නැහැ ඒ චකුස් ගන්න. චකුස් තියෙන්න පුළුවන්. තව එක જાතිය දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඔය මොනවද තිබ්බ වැඩක් තියනවද? නැහැ. ඇයි? අපේ ලෝකෙට ඒව අදාළ නැහැ. අපේ ලෝකෙට අදාළ වෙන්නේ මෙන්න මේ ටිකට ගෝචර වෙන ඒවා විතරයි. එහෙනම් මොනවද තිබ්බක් කමන්නේ නැහැ තව බුලත් කොලේ. අපි ලෝකෙට අහු වෙලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ටිකත් එක විතරයි. ඒක මනත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඔය ප්‍රශ්නේ උදා වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න බලන්න. ඇහැයි රූපයයි එකතු වෙලා තමයි අර ටික හැදුනේ. එහෙනම් බුලත් කොලේ ගත්තට පස්සේ බුලත් කොලේ තියෙන රූපේ ඇහත් එක්ක එකතු වෙලා අර පහ හදනවා. බුලත් කොලේ පොඩි ගන්නකොට කනත් එක්ක සද්ද එකතු වෙලා ඔය පහ හදනවා. බුලත් කොලේ නහයට ඇල්ලුවාම ගන්ධය එකතු වෙලා නහයත් එක්ක ඔය පහ හැදෙනවා. බුලත් කොලේ කාල බැලුවාම දිවයි රසයයි එක එකතු වෙලා ඔය පහ හැදෙනවා. කයත් එක්ක පහස එකතු වුණාම බුලත් කොලේ අත ගාලා බලනවා. කයත් එක්ක එකතු වුණාම ඔය පහ හැදෙනවා. මනයි ධම්මයි එකතු වෙනවා. ඔය ගැන හිතනකොට ඔය දැන ගැනීම හඳුන ගැනීම සියල්ලෙදිම මොකද වෙන්නේ? ඔය පහ හදනවා. එහෙනම් මේ බාහිර ලෝකේ කොයි ආකාරයෙන් ආවත් ඔය පහට නේද එන්නේ? එහෙනම් දැන් බුලත් කොලේ නිවන් දකින්න විදිය කියන්න බැරිද ඔබ? එකම න්‍යාය නේද ලෝකේ තියෙන්නේ? ලීලාගෙන් නිවන් දකින්න පුළුවන් විදිහම නෙමෙයි චම්පගෙන් නිවන් දකින්න තියෙන්නේ. දැන් ලීලයි චම්පයි කමලයි රේකයි දැන් වෙනස්ද නිවන් දකින්න ක්‍රම? නෑ. ඔය කොහොම කළත් ගන්න තියෙන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරයට ගෝචර වෙන ටික විතරමයි ගන්න තියෙන්නේ. චුකුස් ගන්නත් බෑ චකුස් ගන්නත් බෑ කිසි දෙයක් ගන්න බෑ. ඕවා එහි තියෙන්නේ. අපිව මෙච්චර කල් සසරේ අරගෙන ආවේ පිංගුතුනි ඇස කන නාසය දිව ශරීරයේ මනත් එක්ක එකතු වෙලා. දැන් නිකමට හිතලා බලන්න පිංගුතුනි හොඳ වෙලාවට නේද අපිට ආයතන 6ක් තිබුණේ. කොහමද ආයතන 20ක් එහෙම තිබුණා. මේ සසරේ සැරිසරන ඕනේ මොට්ටියෝ හිතාගන්නේ නේද අනේ තව එකක් තිබුණා තව ආස්වාද ගන්න පුළුවන් කියලා. නමුත් ඔය 6 ආකාර ස්පර්ශ ආයතන වලින් පෙළෙන ප්‍රමාණය මදිද? කොහොස මොනවද තියෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන මොකුත් ගන්න බෑනේ කොහොසේ.
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නම් තියෙන්නේ පිටින් කොස්තට ඇලිච්ච කෙනා බේර ගන්න බැරිද? එහෙනම් ඔබට ඕන එක ඉටිපන්දම මොනවද තියෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස කවුරු හරි ඉටිපන්දමට ඇලිලා නම් එක්ක රූපෙට ඇලිලා තියෙන්නේ නැත්තම් ශබ්දෙට ඇලිලා තියෙන්නේ නැත්තම් ගන්ධෙට ඇලිලා තියෙන්නේ නැත්තම් රසයට ඇලිලා තියෙන්නේ එහෙම නැත්තම් පහසට ඇලිලා තියෙන්නේ වෙන දෙයකට ඇලෙන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔය ලෝකේ කොයි දෙයට හෝ කොයි වස්තුවට හෝ කොයි පුද්ගලයාට ඇලුනත් ඔය හැමතැනම තියෙන්නේ මොනවද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඔය ටික තමයි ඇදලා ගන්න ඇතුළට. ඔය ටික ඇදලා ගන්නකොට හට ගන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන. මට කියන්න බුලත් කොලෙන් එන රූප වේදනා සංඥා සංකාර විඥානද කොස් කොලෙන් එන රූප වේදනා සංඥා සංකාර විඥානද පෙළෙන සුළු. කුමාරිකාවගෙන් එන එකද පෙළෙන සුළු. දිව්‍යාංගනාවෙන් එන පහද පෙළෙන සුළු. දෙකම පෙළෙන සුළුයි. හේතුව මොකද්ද? උදා වෙලා වැය වෙලා යන නිසා පින්වතුනි කොහොම කළත් පෙළෙන සුළුයි. එහෙනම් දැන් නිකම හිතන්න ඇසයි රූපයයි කියලා ඔය ඊතලයක් ගහලා තියෙන දැකීමට නේද? ඇසයි රූපයයි හරහා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ඔක්කොම එකතු කරලා ගත්තාම දැන් ඔය ඔක්කොම වෙනුවට නමක් දාන්න පුළුවන් නේද? දැකීම කියලා. එහෙනම් දැකීම පෙළෙන සුළුයිද නැද්ද? ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කඩා ගන්න බැරි නම් දා ගන්නව මොකද්ද? දැකීම පෙළෙන සුළුයි. දුකයි අසාරයි. හොඳට බලන්න ඇහැයි රූපයයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකයි. රවුමක් ඇඳගත්තා නම් දැන් පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? එහෙනම් දැන් රවුමක් ඇඳගත්තා නම් ඔය පෙන්වන්නේ මොකද්ද? දැකීම. කනයි ශබ්දයයි අරගෙන රවුමක් ඇඳගත්තා නම් ඔය පහත් එක්ක. දැන් මොකද්ද ඔය පෙන්වන්නේ? ඇසීම. ඇසීම පෙළෙන සුළුයිද නැද්ද? ඊළඟට නාසයයි ගන්ධයයි ඔය ටිකයි. දිවයි රසයයි ඔය ටිකයි. කයයි පහසයි ඔය ටිකයි. ඔය තුනත් එක්ක ඕක ගත්තා නම් දැන් ඔය දැනීම ගැන නේද කතා කරන්නේ? රස දැනීම, ගඳ සුවඳ දැනීම, ඊළඟට පහස දැනීම. ඔය දැනීම නේද කතා කරන්නේ? එහෙනම් මට කියන්න දැනීම පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? එහෙනම් ඊළඟට කියන්න පිංගුදෙනි දැන ගැනීම කොහොමද? මනයි ධම්මයි එක්ක ඔය පහ පහල වෙනකොට උතන තියෙන දැන ගැනීම නේද? එහෙනම් දිට්ඨ පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? සුත පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? මුත පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? විඤ්ඤාත පෙළෙන සුළුයි දුකයි අසාරයිද නැද්ද? එහෙනම් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන එක තමයි ඔබ ජීවත් වෙච්ච දවසක ඉඳලා තිරිසනෙක් කියලා හිටියත් බ්‍රහ්මයෙක් කියලා හිටියත් මොකා වෙලා හිටියත් කලේ මොකද්ද? දිට්ඨ සුත මුත විඤ්ඤාත තමයි. හැබැයි හොඳට දැන් තේරෙනව නේද පින්විතනි දිට්ඨ කිව්වහම පෙළෙන සුළුයි දුකයි අසාරයි. බැඳුනොත් මොකද වෙන්නේ? ගිනි නේද කන්න වෙන්නේ? පින්වතුනි ඔබ නිකමට මතක් කරන්න දෙයක්. ඔය මතක් කරපු දේ ඔබ යාළුවෙකුට මතකෙන් යමක් කියනවා. ඔබට ලොකු වුමන ඔබ හරි ආසයි මේක මතක් කරන්න. ඔබගේ මන අර නාමගොත්ත ගොඩෙන් ගිහිල්ලා අර කුණු ගොඩ ඇදගෙන එනවා. ඒ ඇදගෙන ඇවිල්ලා උදා වෙනකොට ඔබට හරි ආස්වාදයි. පිටින් මේ මොහොතේම ආයි මක් වෙනවද මේක? වැය වෙනවා. ආයි මන දුවනවා කොහෙටද? අර කුණු ගොඩට. ගිහිල්ලා ඊළඟ එක අරන් එනවා ඊළඟ CD පැක් එක. අරගෙන ඇවිල්ලා ඒකත් දානවා. මේ යාළුවට ඔය මේක කියනවා. දෙයක් මතක් කර ඉන්න කොච්චර පෙලෙන්න ඕනද කියලා හිතලා බලන්න. ඇයි පිඟුදුනේ ගේනකොට වැය වෙනවා. ඒක හරියට අයිස් ටිකක් අරගෙන කාන්තාරේ දුවනවා වගේ. ඔබගේ දරුවා කාන්තාරේ යනකොට වැටෙනවා. වැටිලා ඔළුව තඩිස්සි වෙනවා. 60ක් විතර දුර තියෙනවා අයිස් කඩයක්. බෑග් එකක් මොකුත් දෙන්නේ නැහැ. අයිස් ටිකක් දෙනවා අතට. ඔබ කඩේට දුවනවා. අයිස් ටික අරගෙන ආපහු දුවලා එනවා. පුතා ගාවට එනකොට දිය වෙලා අතේ මොකුත් නැහැ. දැන් මොකද කරන්නේ? ආයි දුවනවා. පිටින් මට නම් දැනෙන්නේ මේ ජීවිතය කියලා කියන්නේ එකම විලාපයක්. එකම විලාපයක්. ඔබ හිතලා බලන්න මම මේ කියන එක. මට මේ දැනෙන දේ ඔබට දැනෙනවා නම් පින්වතුනි.
එකම විලාපයක් මේ ජීවිතය කියලා කියන්නේ. බලන්න වෙච්ච අපරාධය. විලාප දෙදී අවුරුදු 50ක් දාවේ අපි. ඔබට බුදුහාඳුරන්ගේ යගේ තාම දැනෙන්න ගත්ත විතරයි පින්දුනේ. තථාගතයන් වහන්සේගේ යගේ ඔබට තව ඉස්සරහට දැනෙයි. මම ඔබට එදා කිව්වා නේද ඒ ඉස්සර කාලෙදී. තථාගතයන් වහන්සේගේ ගුණ දැනෙන්නේ මේ මග යනකොට කියලා. පෘථග්ජන කෙනාට තථාගතයන් වහන්සේගේ ගුණ බිඳුවට හිටු ගානක් පේන්නේ. මේ ගමන යනකොට පින්වතුනි ඒ කාන්තෙන්ම ඔබට ගොඩාක් දේවල් තේරෙයි. තථාගතයන් වහන්සේ අපිව බේරගත්ත බේරගැනිල්ල. පින්වතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි දුකයි අසාරයි කියලා. අද අපි හරි උජාරුවෙන් කියනවා නේද? ඔය ටික කියන්න තථාගතයන් වහන්සේ බෝධිසත්වයේදී කොච්චර දුක් විඳද කියලා දන්නවද? අසංඛ්‍ය කල්පලක්ෂ ගණන් නේද? මහා දුක් විඳද නැද්ද ඔක් කරගන්න? ඕක හොයලා දෙන්න. තථාගතවරයෙක්ගේ උප්පත්තිය ලෝකේ පහළ වෙන ඕන ඕක හොයලා දෙන්න. බස් ටිකට් එකේ මේක ලියන්න නම් පුළුවන් තමයි. නමුත් ඕක හොයලා දෙන්න පිටුදින තථාගතයන් වහන්සේ කොච්චර කාලයක් පෙරම් පිරුවද කියලා ඔබ දන්නවනේ මං කියන්න දෙයක් නැහැ නේ. සුළුපටු දෙයක් නෙමෙයි. ඒ තරමට බැඳිලා ආපු වැඩපිළිවෙලක් තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව වලට බැඳිච්ච ගමන් පින්විතනි විඳින්න බිහි වෙනවා. හොඳට බලන්න අර තණ්හා වෙන්නේ අර විඳින්න තණ්හා වෙනකොටම විඳින්න බිහි වුණා. දැන් ඉතින් මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. මෙච්චර වෙලා විඳින්නේ හිටියේ නෑ. තණ්හා වෙච්ච ගමන් විඳින්න ඉන්නවා දැන්. මෙච්චරලා තිබි ලක්ෂණයක් නේ. ලක්ෂණයක් තියෙනවා විඳින්න හැදෙන්නේ තණ්හා වෙච්ච ගමන්. තණ්හා වෙන්නේ මොකද අවිද්‍යාව නිසා තණ්හාව හැදෙනවමනේ. අවිද්‍යාව තෘෂ්ණා තියෙනකොටම විඳින්න හැදෙනවා. විඳින්න හැදෙනකොට ඉතින් විඳින්න තමයි දැන් තියෙන්නේ. හිතක් නෑර විඳින්න තමයි දැන් තියෙන්නේ. ආදීනව මෙනෙහි කර හැකි ඇති වෙන්න. නැවත ඔය ආදීනව ඔක්කොම වහනවා කවුරු ඇවිල්ලාද? කවුරු ඇවිල්ලාද? ආස්වාදය ඇවිදින්න. ඔය මොනවා වුණත් ලස්සනයිනේ. ඔය පොළොවේ වැඩ කරනවද නැද්ද? ඔය මොනවා වුණත් ලස්සනයිනේ. මේ මොනවා වුණත් හරි රසයිනේ. දැන් පැණි රස කන්න ආස කෙනා දීවැඩියාවත් හැදිලා. දැන් මොකද කරන්නේ? ඒත් කනවා. දන්නවා මැරෙනවා කියලා. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. සිගරට් බොන්න පුරුදු වෙච්ච කෙනා පැකට් එකේම ගහලා තිනවා. පිළිකාව හැදෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? බොනවා. ඒ වෙලාවේ මැරෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආදීන වෙන්නේ නැති නිසා පින්වතුනි ඒ වෙලාවේ තියෙන පිළීමෙන් නිදහස් වෙන්න. ඒ කෙනාට ඒ ආස්වාදය ඕනේ. ඒ ආස්වාදයේ පිණිස ඒ කටයුතු කරනවා. දැන් අපි ගමු කර්මස්ථාන දෙක තුන. අපි ගමු ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනිච්ච සංඥාව. කතමා ජානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බිකු අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචික්කති. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති. තියනවද නැද්ද ඔක? රූපං අනිච්චා රූපේ පෙළෙන සුළුයි.
වේදනා අනිච්චා. වේදනා පෙළෙන සුළුයි. සංඥා අනිච්චා. සංඥා පෙළෙන සුළුයි. සංඛාර අනිච්චා. සංඛාර පෙළෙන සුළුයි. විඥාන අනිච්චා. විඥාන පෙළෙන සුළුයි. ඉති මේසු පංච උපාදානස්කන්ධේසු. ඉති මේසු පංච උපාදානස්කන්ධේසු කියලා තියෙනවා. අනිච්චානුපස්සී විහෙරති. අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව. මම ওই අනුපස්සනා ටික පස්සේ පැහැදිලි කරන්න. යම් දවසක. මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. අර මහ ලොකුවට පැහැදිලි කරන්නම් පස්සේ. දැන්ට අර්ථය කියන්න. මහ ලොකු දෙයක් නෙමෙයි ඔය තියෙන්නේ. අනිච්චානුපස්සනාව කියලා කිව්වෙ පින්වතුනි. කරන්න තියෙන්නේ මේකයි. අනිච්ච ස්වභාවය දකිමින් තණ්හාව දුරු කරනවා. සරලව ඔන්න අර්ථය ගන්න. අනිච්චානුපස්සනාව කියේ මොකද්ද? තෙලෙන සුළු ස්වභාවය දකිමින් ඒට තියෙන තණ්හාව දුරු කරනවා. එහෙනම් දැන් අනිච්චානුපස්සනාව කරන්න කිව්වේ මොනවද? නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි කියලායි කියලා තියෙන්නේ. මොනවද අනිච්චානුපස්සනාව වඩන්න කිව්වේ මොනව සම්බන්ධවද? අනිච්ච වඩන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල. අනිච්චානුපස්සනාව මොනවද වඩන්න ඕනේ? නෑ ඒකෙම තිබ්බා. ඉති මේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. මොනවද වඩන්න ඕනේ? උපාදානස්කන්ධයන්ගේ. ඇයි පිටුතුනි රූපෙට ඇලිලා නැහැ කවුරුත්. මොකද වෙලා තියෙන්නේ? රූප උපාදානයේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ. රූප ස්වභාවයේ රූපේ පෙළෙන සුළු ස්වභාවයේ තේරුම් අරගෙන රූප උපාදානස්කන්ධයේ තියෙන චන්දරාගය දුරු කරනවා. රූප උපාදානස්කන්ධයේ චන්දරාගය දැන් තියෙනව නේද? රූපය ප්ලස් චන්දරාගය සමානයි මොකද්ද? රූප උපාදානස්කන්ධය. එහෙනම් රූපයට චන්දරාගයෙන් බැඳිලා උපාදානස්කන්ධය හදාගෙන තියෙනකොට ආන් ඒ උපාදානස්කන්ධ ගැන අනිච්චානුපස්සනාව ගන්නවා. මේ රූපේ තියෙන පෙළෙන සුළු ස්වභාවය දැක දැක ඒට තියෙන චන්දරාගය මක් කරනවද? දුරු කරනවා. දුක්ඛානුපස්සනාව කියලා මොකද්ද කරන්න ඕනේ? දුක්ඛ ස්වභාවය අවබෝධ කරගෙන ඒට තියෙන චන්දරාගය මක් කරනවද? අයින් කරනවා. අනාත්තානුපස්සනාව අනාත්තානු අසාර ස්වභාවය අවබෝධ කරගෙන ඒට තියෙන චන්දරාගය දුරු කරනවා. කායේ කායානුපස්සී විහෙරති. මොකද්ද? කායේ යථා ස්වභාවය දකිමින් කායට තියෙන චන්දරාගය මක් කරනවද? දුරු කරනවා. අනුපස්සනාව කිව්වේ ඒකට. චන්දරාගය මක් කිරීමටද? දුරු කිරීමට. ඒට අනුකූලව චන්දරාගය දුරු කරගන්නවා. එහෙනම් දැන් රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා. රූපේ පෙළෙන සුළුයි වේදනාව පෙළෙන සුළුයි සංඥා පෙළෙන සුළුයි සංඛාර පෙළෙන සුළුයි විඥාන පෙළෙන සුළුයි. ගත්තා. වැටුණාද? එහෙනම් පෙළෙන සුළුයි නම් දුකයි අසාරයි නේද? එහෙනම් දැන් ඕකට චන්දරාගයෙන් බැඳිලා හරියනවද? නෑ. එහෙනම් මෙච්චර කාලයක් චන්දරාගයෙන් බැඳිලා තිබ්බනම් දැන් මොකද්ද කරන්න ඕනේ? මේ පෙළෙන සුළු දේ චන්දරාගයෙන් බැඳිලා ඉල්ල මහ ගින්නක් නේද හටගත්තේ කියලා ආදීන මේ මෙනෙහි කර කර මොකද කරන්නේ? අත්හැරලා දැම්මා. අන්න අනිච්චානුපස්සනාව වැඩුවා. හරි. තව එකකට යන තව කර්මස්ථානයකට. ඒකෙම තියෙනවා. අනත්තානු මේ අනත්ත් ස්වභාවය මෙනෙහි කරනවා. ඒ කියන්නේ අනත්ත් සංඥාව. කියන බල අනත්ත් සංඥාව. චක්කුං අනත්තා රූපං අනත්තා. සෝතං අනත්තා සද්ධා අනත්තා. ගානං අනත්තා ගන්ධා අනත්තා. ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති. ඉති මේසු චසු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. දැන් අනත්ත් සංඥාවෙන් බලන්න කිව්වේ ඉන්ද්‍රියෝ ටිකද නැත්නම් ආයතන ටිකද? ආයතන ටික. අනත්තානුපස්සනාවෙන් බලන්න කියනවා. ඒ කිව්වෙ මොකද? අසාරයි කියලා දැනගෙන මක් කරනවද? ඒට තියෙන චන්දරාගය දුරු කළා දානවා. මොකද ආයතන කරගත්ත චන්දරාගය තියෙන නිසා නේද? අවිද්‍යාව තෘෂ්ණා නිසාමයි පිංගුතුනි ආයතන බවට පත් වෙන්නේ. නැත්නම් ඔය ඔක්කොම නිකන් ඉන්ද්‍රියෝ විතරයි. ඉතින් ඉන්ද්‍රියයන්ගෙන් කරන ටිකම නෙමෙයිද ආයතන වලින් කරන්නේ? ආයතන වලින් කරන්නේ ওই ටිකම නෙමෙයිද? ওই ටිකම තමයි. නමුත් චන්දරාගයෙන් බැඳිලා මේක කරන්න උත්සාහ කරනවා. කොච්චර උත්සාහ කළත් පින්විතනේ විපාකෙම නම් එන්නේ. ඉතින් කොච්චර කම වැඩක් දෙනවද? නමුත් බැඳිලා හිටිනවා.
ඒ කියපු කාරණා මම තව ඉස්සරහින් පැහැදිලි කරන්නම් ඉදිරි අනාගතයේදී. පටිච්චසමුප්පාදේ මේක දිග අරගත්තා කියලා කියන්නේ පිටුදින නිවන ගොඩ විරසක නිවන වැහෙනවා. පටිච්චසමුප්පාදේ විස්තර කරන්න පටන් ගත්තා කියලා කියන්නේ මහා විශාලයට මොකද වෙන්නේ? ගොඩ පිරිසක් අර මුහුද කිරිලා යනවා. ඒ තරම් මහා ගැඹුරු දහම් න්‍යායක් ඔය පටිච්චසමුප්පාද න්‍යාය කියන්නේ. ඒක කියන්නේ පටිච්චසමුප්පාදයට එක පරිස්සමෙන් කටයුතු කරගන්න කියලා. හරි ආසහිතෙයි. මුහුද මැද්ද හරි ලස්සන ඇතිනේ. වෙරළ වගේ ඈ. නේද? ගිහිල්ලාම බලන්න ඕනේ. මේකේ තියෙන භයානකකම. එහෙනම් දැන් පේනවා ඈ. ඇසයි රූපයයි. ඒක කිව්ව මොකද්ද? චක්කුං අනත්තා රූපං අනත්තා. ඇස අසාරයි රූපය අසාරයි. ඇයි අසාර? ඇයි අසාර? ඇයි ඇස අසාර? දැන් මේ මම එකයි කිව්වේ මේකෙන් ගත්ත හැකි ඔය හැම එකක්ම. ඇයි ඇස අසාර? ඇහැයි රූපයයි එකතු වෙලා මොනවද දෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන මොන සුළුයිද? දුක දෙනවද නැද්ද? සාරයිද අසාරයිද? එහෙනම් පෙළෙන සුළුයි නම් දුකයි නම් අසාරයි නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඔය ඇහැයි රූපයයි එකතු වෙලා හදන්නේ මොනවද? පෙළෙන සුළු දේවල් නෙමෙයිද? දුක් දෙන සුළු දේවල් නෙමෙයිද? එහෙනම් පින්විතනි ආස්වාදයේ හොයන කෙනාට ඇහෙන් ආස්වාද ගන්න පුළුවන්ද? ඇයි ඇහැ එකතු වෙලා හදන්නේ මොනවද? පෙළෙන සුළු දෙයක්ම තමයි. එහෙනම් ඉබ්බන්ගෙන් පිහාට විලනවා වගේ වැඩක් නෙමෙයිද? ඇහැ ගාවට ගිහිල්ලා ආස්වාද දීයන් කියලා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාට විලනවා වගේ වැඩක් නෙමෙයිද? ඇහැට ආස්වාද දෙන්න පුළුවන්ද? බෑ. මොකද ඇහැයි බලන්න හොඳට ඇහැයි රූපය එකතු වෙලා හැදෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවා පෙළෙන සුළුයිද නැද්ද? එහෙනම් ආස්වාදයයි කියලා හිතාගෙන ඇහැට කියනවා මට රූප පෙන්නපන් කියලා. පෙන්නන රූපය පෙළෙන සුළුයිද නැද්ද? පෙළෙන සුළුයි. එහෙනම් පිටුදිනේ ඇහැ කියන්නේ අසාර දෙයක්ද නැද්ද? රූපය කියන්නේ අසාර දෙයක්ද නැද්ද? එහෙනම් චක්කුං අනත්තා රූපං අනත්තා වැටහෙනවද දැන්? සෝතං අනත්තා සද්ධා අනත්තා. කනයි ශබ්දයයි එකතු වෙලා මොනවද ඔබට හදලා දෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. ආස්වාදේ නේවද? නැත්තම් පෙළෙනේවද? පෙළෙන සුළු දේවල් නේද හදලා දෙන්නේ. එහෙනම් පිටුදිනේ ඔය කනට දිව්‍යමය ශබ්දයක් ඇහුණා. හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයිද නැද්ද? පෙළෙන සුළුයි. එහෙනම් කනෙන් ඇති පළක් තියනවාද? මොන හොයන කෙනාටද? ආස්වාද හොයන කෙනාට කනෙන් ඇති පළක් නැහැ. අනික් කෙනාට කන ඕනේ. ඒක නිසා අද ගිහලා කම්බීරි කරගන්න එපා කවුරු. අනික් කෙනාට කන ඕනේ. ආස්වාද හොයන කෙනාට ආස්වාද සෙවීම පිණිස කනෙන් පළක් නැහැ. ඒකයි ඔක්කොම නිරෝධ කරන්න යන්න එපා. චක්කු නිරෝධ කරමු අපි. මොකද කරන් තියෙන්නේ? යකඩ උල් දෙකක් තමයි ගන්න තියෙන්නේ. චක්කු නිරෝධ කරන්න. මොට්ටයි කියලා තේරෙන්නේ නැද්ද? චක්කු නිරෝධ කරන්න, රූප නිරෝධ කරන්න, රූප වේදනා සංඥා සංකාර නිරෝධ කරන්න. මේ ඇහැ සම්බන්ධ වෙන රූප වේදනා සංඥා සංකාර මේ අද්දවයට නිරුද්ධ කරන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද කරන් තියෙන්නේ? ඇස් දෙක පොට්ට කරනවා. ඇස් දෙක පොට්ට කරගත්ත ගමන් දැන් රූප වේදනා සංඥා සංකාර එනවාද ඇහැ සම්බන්ධව? නැහැ. එහෙනම් තවදුරටත් පීඩාවටපත් වෙන්න ඕනේ නැත්නම් මොකද කරන්න ඕනේ? කන සම්බන්ධවත් එහෙමම කරගන්නවා. ගන්න උල් දෙක එන ගන්නවා කන් දෙකේ. ඊට පස්සේ නාසය සම්බන්ධවත් කරගන්නවා, දිව සම්බන්ධවත් කරගන්නවා, කය සම්බන්ධවත් කරගන්නවා වැඩේ ඉවරයි. මන විතරයි ඉතුරු වෙන්නේ. අරූපේ ඉන්න බ්‍රහ්මෙක් වගේ හිටිය හැකියි එතකොට. දැන් මොට්ට වැඩ නෙමෙයිද ඔය? දැන් තථාගතයන් වහන්සේ රූප නිරෝධ කරන්න කියලාද කිව්වේ? රූප වේදනා සංඥා සංඛාර නිරෝධය දකින්න කියලාද කිව්වේ? නෑ පිළිවෙල ඡන්ද රාගය නිරෝධ කරගන්න. ඒවා තියෙද්දෙන් පේන්නේ නැහැ. අරිහතුන් වහන්සේ පාරේ වඩිනකොට උන්වහන්සේට පේන්නේ නැහැ පාර. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඇවිල්ලා හරියන්නේ නැද්ද අරිහතුන් වහන්සේට? එන්න ඕනේ. ඉතින් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔබට මොනවද කළේ? වරදක් කළාද? නෑ. ඇසිඩ් බෝතලයක් ගෙදර තියෙනවා. වරදක් කළාද ඔබට? නෑ. ගිනි ගන්න අසුළු ද්‍රව්‍ය ගෙදර තියෙනවා. වරදක් කළාද ඔබට? නෑ. ඔබ ගිනි තියාගත්තොත් තමයි මක් වෙන්නේද? ඔබ විනාශ වෙන්නේ. පාරේ තෙල් බවුසර යනවා. වහා ගිනි ඇවිල්ලා සුළුයි කියලා ගහගෙන යනවා. ඉතින් ඔබ ගිහිල්ලා කියන්න මේ කාටද මේ ඉන්න ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමනි. ගිනි ඇවිල්ලා සුළුයි වගේ පාරේ යනවා. 30ක් කියලා පන්නලා දායි. ඉතින් ගිනි ඇවිල්ලා සුළුයි පාරේ ගියට ඔබට මොකෝ? ඔබට කරදර කරනවද ඒක? නැහැ. ඔබ ගිහිල්ලා ටැප් එක අරලා ගිනි කුරක් ගැහුවොත් මොකද වෙන්නේ? දැන් ඉතින් ඔබ ඉවරයි එතන නිහාට.
ඒකයි අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙනම් දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔබට කරදරයක් කළා නැහැ කවදාවත්. එහෙනම් ඒවාවට කමක් නැහැ. එන්න ඕනේ නැත්තේ මොකද්ද? එන්න ඕනේ නැත්තේ මොකද්ද? තණ්හාවයි එන්න ඕනේ නැත්තේ. තණ්හාවට ගත්ත කියන්නේ ඔබ ඉවරයි. තණ්හාවට ගන්නවා අවිද්‍යාව තියෙනකම්. නෑ අවිද්‍යාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණයද? අවිද්‍යාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නම් පිළිගන්නේ තථාගතයන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මොනවද ඉඳලා තියෙන්නේ? අවිද්‍යාව වෙන්නේ. පටල ගන්නත් හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව කියේ මොකද්ද? ඕව සාරයි කියලා ගත්ත එක. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තා. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත ගමන් තණ්හා වෙනවා. ආයි කතා දෙකක් නෑ ඒකේ. එහෙමයි වෙන්නේ. ආයතන හැදෙන්නේ මේ විදිහට. හය ආකාර ස්පර්ශ ආයතන හැදුනොත් දැන් මොකද වෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ව්‍යාධි ඒටි ඔය ටික හැදෙන ඔක්කොම. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඔහොම හැදෙලා. ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති කියන මහා දුක්ඛද උදා වෙනවා. එන හය ආකාර ස්පර්ශ ආයතන හැදෙන්නේ ඇයි? අවිද්‍යාව තෘෂ්ණා නිසා. මිසක් රූප වේදනා සංඥා සංඛාර විඥාන නිසා නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා නිසායි හැදෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔය කියන ඉන්ද්‍රියෝ ටික ආයතන බවට පත් කරගන්නවා. ඒ ගැන මම පස්සේ කතා කරන්නම් කිව්වේ. ඒ ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් ගැඹුරට යන්න ඕනේ ආයතත් එක්ක. නැත්තම් මේ සරල කොටසකින් මේකේ අරන් යන්න තියෙන්නේ. නිවන දකින්න අවශ්‍ය ප්‍රමාණය තියෙන්නේ මේ. එහෙනම් නාසයයි ගන්ධයයි සම්බන්ධව මොකද හිතෙන්නේ? සාරයිද සාරයිද? ආස්වාදයේ හොයන ඔබට මොන සුවඳද ඔබට ආස්වාද දෙන්නේ? මට කියන්න. මොන ගන්ධයේද ආස්වාද දෙන්නේ? රෝසමල? රෝසමලේ ගන්ධය? පිච්චමලේ ගන්ධය? පරසතු මදාරා? දිව්‍ය ලෝකේ තියෙන ගස්? මොකෙන්ද ඔබට මේ ගේන්නේ ඔය ආස්වාදය? මොකෙන්ද ගේනවද? නෑ, තෙලීමෙන් නිදහස් වීමේදී ආස්වාදය එන්නේ. මේ ලෝකේ කිසිම රූපයක් නෑ, කිසිම ශබ්දයක්, ගන්ධයක්, රසයක් නෑ. පින්විතේ මොනවද දෙන්නද? ආස්වාද දෙන්න. ඔන්න ඕකයි තේරුම් ගන්න තියෙන. ආස්වාදය කියන්නේ කෙලින්ම මර උගුලක්. පෙලිච්ච හිත පෙලීමෙන් නිදහස් වෙනකොට හිතට දැනෙන සහනයක් ඔය තියෙන්නේ. ඔබ තව තවත් මේක මෙනෙහි කරගෙන යද්දී ඔබට තේරෙයි ඇහැට රූප මේ ලස්සන පේන්නේ නැති බව. මෙනෙහි කරන්න මට මේව වචන වලට පෙරලන්න බෑ. මොකද මම මේ කියන්නේ ස්වභාවයක් ගැන. ඒ ස්වභාවය මට වචන වලට දාලා කියන්න බෑ. ඔබ ඒක බලන්න ඕනේ හොඳට ඔබට ඔබගේ අත්දැකීම තුළින්. දැන් එහෙනම් ඔය කියන ඇස ආසාරයි, රූපය ආසාරයි, කන ආසාරයි, ශබ්දය ආසාරයි, නාසය ආසාරයි, ගන්ධය ආසාරයි. ඔය විදිහට ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද? ඉතිමේසු චසු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු. එහෙනම් මේවා අභ්‍යන්තර බාහිර ආයතන බවට පත් කරගත්තට පස්සේ ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් මේවට බැඳිලා නේද? එහෙනම් පින්විතනි මේවා ආසාරයි නම් දැන් ඔය බැඳිච්ච ටික ඔය ආසාරයේ මෙනෙහි කර කර මක් කරන්න කියලාද කියන්නේ? අයින් කරගන්න. සසු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. ආසාරසේ දැක දැක අර අවිද්‍යාව තෘෂ්ණා මක් කරන්නද? අයින් කරගන්න. ඇයි ඇසට ඇලුනා, රූපෙට ඇලුනා, චක්කු විඤ්ඤාණයට ඇලුනා, චක්කු සම්පස්සට ඇලුනා, චක්කු සම්පස්සජා වේදනාවට ඇලුනා. ඔය කියන පස් ආකාරයට ඇලි ඇලි යන ක්‍රමයක් නේද තියෙන්නේ? ඇහැට ඇලුනා, රූපෙට ඇලුනා, චක්කු විඤ්ඤාණයට ඇලුනා, චක්කු සම්පස්සට ඇලුනා, චක්කු සම්පස්සජා වේදනාවට ඇලුනා. තවත් තියෙන වැලෙන්නේ ඒවා. ඔය ආයතනය කරා එනකොට තව ටිකක් තියෙන වැලෙන්නේ. එතකොට ඔය ඔක්කොටම ඇලෙන ස්වභාවයක් තිබුණේ. ඇයි ඇලිලා හිටියේ? පෙළෙන සුළුයි දුකයි අසාරයි කියලා දැනන් හිටියේ නෑ. දැනන් හිටියේ මොකද්ද? ආස්වාදයි සැපයි සාරයි කියලා. ආස්වාදයි සැපයි සාරයි කියන හිතිච්ච නිසා ඉන්නේ ආස්වාද සැප සාරදී උප්පද්ද වීම අරමුණු කරගෙන තමයි ඔය කියන ඉන්ද්‍රියෝ ටික මක් කරගත්තේද? ආයතන කරගත්තේ. එහෙනම් ඔය ආයතන වලට බැඳි චන්දරාගය දුරු කරන්න අසාරය වඩන්න කියලා දේශනා කළා. අසාරය වැඩෙන්න ආයතන වලට බැඳි චන්දරාගය දුරු වෙනවා. ඒ කියන්නේ ආයතන මොනව බවටපත් වෙනවද? ඉන්ද්‍රියෝ බවටපත් වෙනවා. එහෙනම් දැන් මට කියන්න. රූප ලෝක අනාතයි. වේදනා ලෝක අනාතයි.
සංඥා ලෝක අනාතයි. සංඛාර ලෝක අනාතයි. විඥාන ලෝක අනාතයි. දැන් ওই කර්මස්ථානේ කොහෙද උතන තියෙන්නේ? ලෝක කිව්වේ මොනවද? රූප ලෝක. රූප ලෝක කිව්වේ රූප කය ලෝනවට. ලෝනවා කියන්නේ මොකද්ද? ලෝනවා කියලා කියන්නේ තණ්හාවෙන් අල්ලගෙන කටයුතු කරනවා. කියන්නේ පුතේ ඔක ලෝලෝ ඉන්නතු ඉක්මනට වරන්කෝ කියලා. ඇයි ලෝවන්නේ? කසාය ටිකද ලෝවන්නේ? පුතේ ඔය කසාය ටික ලෝලෝ ඉන්නතු බීයන්කෝ කියලා කියනවා. එහෙම කියනවද? නෑ. ලෝනවා කියලා කියන්නේ කැමැත්තෙන් තදින් ආසාවෙන් අල්ලගෙන ඉන්නවා. එහෙනම් රූපකය ලෝනකොට මොකද වෙන්නේ? රූපකයේ ස්වභාවය මොකද්ද? රූපකය කියලා කිව්වේ රූපස්කන්ධය. රූපකයේ ස්වභාවය මොකද්ද? පෙළෙන සුළුයි දුකයි අසාරයි. රූපකය පෙළෙන සුළුයි නම් දුකයි නම් අසාරයි නම්. ඕක ලොවන්න ගත්තොත්, හෙවත් තණ්හා කළොත් ඒකාන්තයෙන්ම අනාතය නෙමෙයිද හැදෙන්නේ? බලන්න පෙළෙනවා දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක් වලින් මහා ආදීනවයක් අරගෙන ඊට පස්සේ ඒකෙන් මිදෙන්න ඕන කමට අபிසංකාර කරලා සසර ගමනේ මහා අනාතයක් බිහි වෙනවද නැද්ද? ඔන්න ස්වභාවය තේරුම් ගන්න. එහෙනම් රූප ලෝක අනාතයිද නැද්ද? වේදනා ලෝක ගැන මොකද හිතෙන්නේ එහෙනම්? වේදනා කය ලෙව්වොත් වේදනා කයේ ස්වභාවය මොකද්ද? උත්තර දෙන්න. වේදනා කයේ ස්වභාවය මොකද්ද? පෙළෙන සුළුයි දුකයි අසාරයි. ඔය ස්වභාවය දන්නේ නැතුව ඕක ලොවන්න ගත්තොත් මොකද? ඒ කිව්වේ තණ්හා වුණොත් මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. දැන් අනාතය වුණා. මේකද මේ පෙළීම ලෙහෙසි පහසු එකක් එහෙම නෙමෙයි. ගැළවිල්ලක් නැති පෙළීමක් මේක. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක කියන මහ ගිනි වලින් පීඩාවටපත් වෙන ස්වභාවය. ඒකෙන් මිදෙන්න අபிසංකාර කරනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. කැහි ගෑණි දීලා නැත්නම් හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ. ඔන්න මොකද ඇතිනවනේ? ඒ වගේ. ඇයි හොඳයි කියලා හිතාගෙන ඊළඟ එක හැදුවා. දැන් දන්නවද ඊළඟ එකට බහින්නේ මොකද්ද කියලා? හරියට තුම්මන් හන්දියේ ඉන්න කෙනෙක් වගේ නේද? මේ පාරේ ගියොත් තාත්තා මැරෙනවා, මේ පාරේ ගියොත් අම්මා මැරෙනවා, මේ පාරේ ගියොත් පුතා මැරෙනවා, මෙතන හිටියොත් අම්මා මැරෙනවා. දැන් මොන පාරේද යන්න හද? කොයි පාරේ ගියත් ওই ටික තමයි සිද්ධ වෙන්නේ. කොයි පාරේ ගියත් විනාශෙම තමයි සිද්ධ වෙන්නේ. මෙතනත් ඒ වගේ නෙමෙයිද? පිටින් අවිද්‍යාව තෘෂ්ණා තියෙද්දි මොන රූපේ දැක්කත් තමන් සසරේ අනාථය වෙනවද නැද්ද? නිකමනේ හිතලා බලන්න මොන තරම් අනාථ වෙලාද ඉන්නේ කියලා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියන එක වැරදි නේද? කොහොමද දෙන්න ඕනේ? අපි අනාථ වෙලා වගේ හිතට දැනෙනවා. සෝතාපන්න වෙච්ච කෙනෙක් මේ කියන්නේ. අනිත් කෙනා අපි ජොලියේ ඉන්නවා බුදුහාමුදුරනේ කියන තමයි අනිත් කෙනා දන්නේ. නම් සෝතාපන්න වෙච්ච කෙනාට මේක තේරෙනවා පින්විතනි හොඳට. මහා අනාථ විල්ලක අනාථ වෙලා හිටියේ කියලා. මම ඒකයි කියන්නේ ඔබට මේවා අවබෝධ වෙන්න පින්විතනි තථාගතයන් වහන්සේ කියන්නේ. තමන්ගේ ජීවිතේ ගලවගත්ත මහා උත්තමයා කියලා තේරෙන්න පටන් ගනී. එදාට ඔබ බුද්ධ පූජා තියෙන විදිය වෙනස්. එදාට පින්විතනි ඔබ තථාගතයන් වහන්සේ ඉපදිච්ච තැන් හොයන්න යන්නේ නැහැ. බුදු වෙච්ච තැන් පිරිනුවම් පාව තැන් නෙමෙයි පින්විතනි තථාගතයන් වහන්සේ පෑගිච්ච වැලි කැටයක් ඔය හැදි තියෙනවනේ. ඒකත් හිතස මත තියාගෙන ඉඳී. ලේසි පහසු දෙයක් නෙමෙයි මේ අපිට කළා දුන්නේ. ඒ වගේම ඔබට නැති වෙන්නෙත් ඔය දෙයම තමයි ඔබ මේක කරගත්තේ නැත්තම්. ඒකයි පින්වදිනි පටන් ගත්තේ ඉඳලා ඔබට අවවාද දෙන්නේ මේක කරගන්න කොහොම හරි. ඔය දේවල් වලට අහු වෙන්න එපා. තමන්ගේ දරුවන්ව විනාශ කරන්න එපා. තමන්ගේ දරුවට මේ ආශ්චර්ය පින්වදිනි මේක අවබෝධ කරගෙන ඉඩ දෙන්න. මට හිතා ගන්න බෑ. තමන්ගේ දරුවව රජ කරන්න කැමති අම්මලා අත උස්සන්න කිව්වොත් මේ ලෝකේ ඉන්න දරුණුම අම්මලා ටික තමයි අත උස්සන්නේ. දෙකෙන් රජ කෙනෙක් රජකම ගත්ත දවසේ ඉඳන් පව් නේද කරන්නේ? හොරා මරපන්. ඉස්තිදුස කිය ගිනි දීපන්. පොඩි එකා මං ඉදි දාලා කොටහන්. ඇයි?
මද්දුම් බණ්ඩාරගේ නංගිට මොකද කළේ? වංගෙඩි දාලා චෝප්ප වෙනකන් කෙටුවා නේද? ඒ කරපු සීවික්‍රම රාජසිංහ රජුරුවත් දන්නේ නැහැ මේ ඉස්සරහ ඉඳගෙන ඉන්නේ. එනම් වංගෙඩි ගාවින් යනකොට පරිස්සම් වෙන්න. ගල් රෝලක් වගේම පාරේනකොට පරිස්සමෙන් ගැලේට දුවලා ඉන්න. ඒකයි කිව්වේ සසර කරපුවා ඇදිලා එනවා මේක නතර කරන්න බෑ ඒවා. ඉක්මනට මිදිලා යන්න තමයි තියෙන්නේ පුනර්භවයේ සාර දෙන්න. වදකයා අනන්ත සසරේ වදකිය වෙලා කොච්චර උපදින්නේ නැද්ද ඔබ? කී දෙනෙක් ඔලු චොප්ප කරන්නේ නැද්ද ඔය විදිහට? කිරි සප්පයන් අර මංගිදී දාලා කොටනවා කියන්නේ පිටින් මොන තරම් හිතා ගන්න පුළුවන්ද මේවා? ඔය ඔක්කොම කරලානේ ඇවිල්ලා ඉන්නේ. මම අපේ අමාදසන ආමඳුරුත් එක්ක කිව්වේ ස්වාමීනි මම මේ සසරේ එක්කෙනෙක් හැරෙන්න අනිත් හැම කෙනාම වෙලා තියෙනවා. මට වෙන්න බැරි වුණේ එක්කෙනා ඒක නිසා මම ඒක වෙන්නයි මේ පාර උත්සාහ කරන්නේ මට වෙන කිසිම කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා. ඒ මං ඇති වෙන්න වෙලා තියෙනවානේ. මං ඇති වෙන්න අෂ්ට සමාපත්තිලාභියෙක් වෙලා තියෙනවා. මං ඇති වෙන්න පංච අභිඥා ලැබලා තියෙනවා. මං ඇති වෙන්න රජ වෙලා තියෙනවා, ශක්තිති රජ වෙලා තියෙනවා, සක්‍ර දේවෙන්ද්‍ර වෙලා තියෙනවා, මහා බ්‍රහ්ම වෙලා තියෙනවා. මට වෙන්න බැරි වුණේ එකම එක දෙයයි මොකද්ද? අරිහතුන් වහන්සේ නම. එන්න කොහොමද උත්සාහ කරන්නේ? අන්න ඒක ලබන්න. දැන් ඔබට වෙන්න බැරි වුණේ මොකද්ද? දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණා, අරිහතුන් වහන්සේ කෙනෙක් වෙන්නත් බැරි වුණා. ඒක නිසා දොස්තර කෙනෙක් වෙලා ඊට පස්සේ අරිහතුන් වහන්සේ නම එහෙමද? ඒකද ඉහි කේස් කාන්ට ඔබ දොස්තරලා වෙලා ඇති. එකම නමින් දොස්තර වෙච්ච ප්‍රමාණය අනන්ත ඇති අප්‍රමාණ ඇති. නම ගාමිනී නම් ගාමිනී නමින්ම දොස්තර වෙච්ච ප්‍රමාණය අනන්ත ඇති අප්‍රමාණ ඇති. දැන් ඔබට තව කවුද වෙන්න ඕනේ? දැන් ඔබ සාමාන්‍යයෙන් කැමති පන්තියේ ළමයි ඔක්කොම දොස්තරලා වෙන්න ඕනේ, ඉංජිනේරු වෙන්න ඕනේ කියනකොට ඔබ හොයනව නේද? කවුරුත් වෙන්න එච්චර නැති එකක් හොයලා බැලුවා නම් හොඳයි කියලා. එහෙම හිතනව නේද? නැත්තම් ඔබ කැමති ගිය රටවල් වලට යන්නද නොගිය රටවල් වලට යන්නද? මොන රටවල් වලට යන්නද කැමති? ඔබ ගිය රටවල් වලට යන්නද නැත්තම් නොගිය රටවල් වලට යන්නද කැමති? නොගිය රටවල් වලට යන්න. එහෙනම් අපි මෙතන මෙච්චර කාලයක් වෙච්ච ඒ අය ටිකක් හිටියානේ. දැන් ඒවම වෙන්න දායි ඕනේ. හොඳ සල්ලිකාරයෙක් වෙමුද? සල්ලිකාරයෙක් වෙමුද? ඒ වෙලාම නැද්ද මේ සසනේ සල්ලිකාරයෝ? ඕනේ තරම් වෙලා ඇති නේද සල්ලිකාරයෝ? දැන් ආයිත් වෙන්න ඕනේද? වෙලා නැත්te එක මේ කෙනයි කවුද? අරිහතන් වහන්සේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඔන්න ඔය මාර්ගඵලලාභියෙක් වෙලා හිටියේ නැහැ මේ සසරේ කවර කවදාක්වත්. ඒක නිසා පින්විතනි මේ අත්බැවි උපරිම උත්සාහ කරන්න නොවිච්ච කෙනෙක් වෙන්න. මේ අනන්ත සසරේ කවදාක්වත් ලබා ගන්න බැරි වෙච්ච දේ ලබා ගන්න. එකම අදිස්ථානයෙන් කටයුතු කරන්න හැම කෙනා. මේ තියෙන්නේ ඔබට අවශ්‍ය දේ. එහෙනම් දැන් මට කියන්න. සංඥා ලෝක අනාතයිද නැද්ද? මේ සංඥාවට බැඳුනොත් මොකද වෙන්නේ? අනාතය තමයි හැදෙන්නේ. එහෙනම් පින්වදින අතහැරීම නාතයිද නැද්ද? අතහැරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඔය තියෙන කර්මස්ථානේ. රූප ලෝක අනාතයි, වේදනා ලෝක අනාතයි, සංඥා ලෝක අනාතයි, සංකාර ලෝක අනාතයි, විඥාන ලෝක අනාතයි. අතහැරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඔන්න වඩනවා. දැන් තේරුම් අරන්නේ වඩන්නේ. දැන් දන්නවනේ අනාත වෙන්නේ කොහොමද කියලා. අනාතයි කියනකොට මේ ආදීනව ස්වභාවය දැනෙන්න ඕනේ Tamanට. නිකම් වැඩිලා හරියන්නේ නැහැ. හොඳට දැනෙන්න ඕනේ. සසර ගමනේ අනාතය වෙන හැටි. පුනර්භවයත් එක්ක අනාතත්වයේ හට ගන්න හැටි. අර මහා දුක් විඳගෙන පුනර්භවයත් එක්ක මහා ගින්න පටන් ගන්න හැටි. ඔය ඔක්කොම දැනෙන්න ඕනේ. අන්න අනාතත්වයේ දැක්කා. එහෙම වඩන්න ඕනේ මේක. එහෙනම් මේ අනාසත්‍යය දැකපු කෙනාට පින්විතනි අතහැරීම නාතයි කියනකොට මහ ප්‍රීතියක් හට ගන්න පටන් ගන්නවා ඉතින්. නොයල්ම නාතයි මිදීම නාතයි කියන පටන් ගන්නකොට හොඳට වැඩෙනකොට පින්විතනි පුදුම ප්‍රීතියක් හට ගන්නවා මේ පැත්තෙන්. වඩන්නයි ඕනේ. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සීල ලෝක අනාතයි. හා කියන්න බලන්න කොතනද තියෙන්නේ කියලා.
කාම ලෝක අනාතයි. කාම ලෝක අනාතයි කිව්වහම ওই තියෙන උඩ ටික ඔක්කොමයි තියෙන්නේ. ඇස කන නාසය දිව කය මන. ওই ටික ඔක්කොමයි තියෙන්නේ කාම ලෝක. එහෙනම් ඔය ඔක්කොම තියෙන කෙනාට. ඔය ඔක්කොම අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් සම්බන්ධ කරගෙන ඉන්න කෙනාට. දැන් මොකද වෙන්නේ? අනාතයිද නැද්ද? අනාතයි. රූප ලෝක අනාතයි. රූප ලෝකෙට එනකොට නාසය දිව කය කියන තුන නෑ දැන්. දැන් තියෙන්නේ මොකද්ද? ඇස කන මන. දැන් ඇස කන මන තිබුණොත් අනාතයිද නැද්ද? මේ හැම එකකින්ම හැදෙන්නේ මොකද්ද? ආස්වාදේවද? එහෙනම් ඇලුනොත් මොකද වෙන්නේ? පෙළෙනව නේද? අනාතය වෙනව නේද? එහෙනම් පින්විතට මොකුත් ඕනේ ඇහැක් විතර තිබ්බම මදිද අනාතය වෙන්නේ? මොකුත් ඕනේ මන විතරයි තියෙන්නේ. දැන් අනාතයක් නෙමෙයිද? එහෙනම් පින්විතනි අස්ස සමාපatti ලැබලා නේව සංඥා නා සංඥා යතෙන්ට ගිහිල්ලා ඉන්නේ අනාතයක් නෙමෙයිද මේ සසරේ? ඔබගේ අතේ තීරණේ තියෙන්නේ. දැන් ඔබට යන්න ඕනේ ලෝකේ කියන්නවට. අනාත නැති එක ලෝකයක් කියන්න මට. තියනවද? නෑ. එහෙනම් සියලු ලෝක අනාතයිද නැද්ද? එහෙනම් රූප ලෝක නැත්නම් කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. නැද්ද? දැන් වැටහිලා නෙමෙයිද ඔබ වඩන්නේ? මේ බස් ටිකට් එක ඇතුලේ ඔක්කොම තියෙනවා කිව්වේ ඒකයි. ඔබ වඩන ඕනේ කර්මස්ථානයක් බස් ටිකට් එක ඇතුලේ තියෙනවා. ඔය තියෙන බස් ටිකට් එක. හොරන බස් ටිකට් එක. දැන් මම බොරුද කිව්වේ බස් ටිකට් එකේ මේක ලියන්න පුළුවන් කියලා. බස් ටිකට් එකේ ලියන්න පුළුවන් නිවන තමයි 84000 ධර්මස්කන්ධයක් කරා තියෙන්නේ. ඒකයි මම ඔබට කිව්වේ මෙන්න මේ පුංචි කොටස තමයි අපි මේකෙන් ගන්න ඕනේ. ඒකෙන් අරගත්තාට පස්සේ දැන් මේක තමයි තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දදා දිගින් දිගටම වඩන්න තියෙන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං